ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි, මේ පින්වත් අය අද උදේ සිට මේ දක්වාම උසස් සීලයක් ආරක්ෂා කරමින් සමාධිය ප්‍රඥාව වඩමින් මේ නිර්වාණ මාර්ගයේ ගමන් කළා. නිර්වාණ ගාමී ප්‍රතිපදාව පූර්ණේ කළා. විශේෂයෙන්ම පසුගිය දවස් 5 පුරාම භාවනා කරපු අය සෑම සෙනසුරාදා දවසකම භාවනා පන්ති වලට පැමිණෙන අයත් අද පමණක් පැමිණි අයත් මේ සෑම කෙනෙකුගේ මෙසිත තුළ මේ අවස්ථාවේදී ලෝභ දෝෂ මෝහ ආදී අකුසල ධර්මයන් తాවකාලික වශයෙන් හෝ යටපත් වී ඇති. අලෝභය අදෝෂය අමෝහය ප්‍රමුඛ වූ කුසල සිත් වලින් සිත පිරිසිදු වී ඇති. එම නිසා සුළුයෙන් කියන දේශනයක් හෝ මේ අයට ප්‍රයෝජනවත් වනවා ඇත කියලා මා කල්පනා කරනවා. අද මේකින් අතට අප අදහස් කරනවා ඉන්ද්‍රිය භාවනාව ගැන කරුණු කිහිපයක් ඉදිරිපත් කිරීමට. ඉන්ද්‍රිය කියන වචනේ තේරුම නොඑක් අවස්ථාවලදී නොඑක් විට නොඑක් ආකාරයෙන් විස්තර වෙනවා. අප මෙතන ඉන්ද්‍රිය කියන කතාව කතා කරන්නේ චක්කුන්ද්‍රිය, සෝතින්ද්‍රිය, ධානේන්ද්‍රිය, ජීවේන්ද්‍රිය, කායේන්ද්‍රිය, මනේන්ද්‍රිය, ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ඉන්ද්‍රිය හයටයි. මේ ඉන්ද්‍රිය හය අරමුණු කරමින් කරනු ලබන භාවනාවකුයි අප මේ විස්තර කරන්නට අදහස් කරන්නේ. මේ ඉන්ද්‍රියන්ටම තමයි ආයතන කියලා අප කතා කරන්නේ. එලෙසින්ම ద్వාර කියලා සමහර වෙලාවට චක්කු ద్వාර, සෝත ద్వාර ආදී වශයෙන් කතා කරන්නේ. එම නිසා මේ ඉන්ද්‍රිය භාවනාව ආයතන භාවනාවක්, ద్వාර භාවනාවක් කියලා අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. ඉන්ද්‍රිය භාවනාව කරන ආකාර රාශියක් තිබෙනවා. කවර ආකාරයකින් මේ ඉන්ද්‍රිය භාවනාව වැඩුවත් ඒ සෑම ආකාරයක් තුළදීම ඉන්ද්‍රිය භාවනාව වඩන විට අපි භාවනාවේ අරමුණට ගන්නේ එක්කෝ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ආයතනත් ඉන්ද්‍රියනුත් ඒට ගෝචර වන්නා වූ ඒට අරමුණු වන්නා වූ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන අරමුණු මේ දෙකම රූප ධර්ම. මේ රූප ධර්ම අරමුණු කරමින් ඉන්ද්‍රිය භාවනාව කෙනෙකුට වඩන්නට පුළුවන්. තවත් කෙනෙකුට මේ ඇහැයි රූපේ ගැටීම නිසා පහළ වෙනවා සිතක්. අප පොත්පත්වල කියවා ඇති මේ පින්වත් අය මේ චක්කු විඥාන ආදී වශයෙන් මේ විඥාන සහ සිතට සංප්‍රයුක්ත වන වෙනත් වේදනා, සංඥා ආදී නාම ධර්මයන් අරමුණු කරමින් භාවනා කරන්නට පුළුවන්. තවත් කෙනෙකුට මේ නාම සහ රූප යන ධර්ම දෙකම අරමුණු කරමින් භාවනා කරන්නට පුළුවන් ඉන්ද්‍රිය භාවනාව. මේ කවර ආකාරයකින් භාවනාව වැඩුවත් මේ තුලින් ඕනෑම කෙනෙකුට නිර්වාණ ධාතුව සාක්ෂාත් කරන්නට පුළුවන්. අපට අවශ්‍ය ප්‍රමාණයට නිවන අවබෝධ කර ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට අපගේ පාරමී කුසල ධර්මයන් පූර්ණ වෙලා ඇතනම් පමණක්. එතකොට පළමුවෙන් අප ප්‍රකාශ කරනවා මේ රූප අරමුණු කරමින් මේ ඉන්ද්‍රිය භාවනාව වඩන්නේ කොහොමද කියන එක. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ. මේ ඇහැ සහ රූපය, කන සහ ශබ්දය මේ ආදී ඉන්ද්‍රිය සහ ඉන්ද්‍රියන්ට අරමුණු වන ගෝචර වන අරමුණු. මේදී අප පළමුවෙන්ම දත යුතු කාරණාවක් තිබෙනවා. අප නිතරම කතා කරන්නේ අපේ ඇස, මගේ ඇස ආදී වශයෙන් මෙහි සත්‍ය පුද්ගලික ආත්මයක් තිබෙනවා කියන හැඟීම පෙරට කරගෙන මම මගේ කියන අදහස මුල් කරගෙන ඇත්ත වශයෙන්ම ඇස කියලා අප කතා කළාට සත්‍ය වශයෙන් ඇසක් කියලා එකක් දක්නට නැහැ. සත්‍ය දෙකක් ලෝකේ පවතින්නේ පරමාර්ථ සත්‍ය සහ සම්මුති සත්‍ය වශයෙන්. අප සම්මත වශයෙන් කතා කරනවා සම්මුතියක පිහිටලා. එහෙමත් ඒකට සත්‍යය කියලා කියනවා. ඇස කියන කතාව සම්මුති සත්‍යයක්. සම්මුතියේ පිහිටලා කරන කතාවක් විනා සත්‍ය දෙයක් නෙවෙයි. කන කියන්නේ, නාසය කියන්නේ, දිව කියන්නේ, ශරීර කියන්නේ, ඒ වගේම ඒවට අරමුණු වන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන්නේ සත්‍ය වශයෙන් विद्यमान නොවන්නා වූ සම්මුති සත්‍යයෙන් පමණයි, පරමාර්ථ ධර්ම නොවේ. අප
අපේ ඇස මගේ ඇස කියලා කතා කළාට ඒ මගේ බව ඒ මගේ නැත්නම් මේ ගැහණියෙකුගේ බව පිරිමියෙකුගේ බව ඒ හැඟීම පවත්නේ ඇස තුල නෙවෙයි. ඒ අදහස පවතින්නේ අපගේ සිත තුළ. මේක දැන් අවබෝධ කරගන්නට ඕනේ. මගේ ඇස කියලා අප මෙතෙක් කල සිතුවත් මේ ඇහි මගේ බවක් මම බවක් දක්නට නැහැ. ඒ මම බව මගේ බව ආත්මීය ස්වરૂපය අපේ සිත තුළ පවත්නා වූ සංකල්පනා මාත්‍රයක් පමණයි නැත්නම් සිතවිල්ලක් පමණයි කියන හැඟීම දැන් ඇති කරගන්නට ඕන. ඒක දකින්නට ඕන. කන කියන්නේත් එහෙමයි. මගේ කන කියලා කියවට කනේ පාඩුවේ කන පවතිනවා. රූපේ පාඩුවේ රූපේ වෙහි පවතිනවා. අපේ තියෙන නොදක්කම නිසා මේ කන මගේ කන කියලා අප ග්‍රහණය කරනවා. ඒ මගේ බව මගේ ලෙසින් ග්‍රහණය කිරීම පවතින්නේ අපේ සිත තුළ. මෙලෙසින්ම අනිත් ඉන්ද්‍රියන්ටත් මේ අය තේරුම් ගන්න ඕනේ මේ කරුණ. ඒ කියන්නේ නාසය කියලා අප කතා කරාට මගේ නාසය කියලා ඒ මගේ බව තියෙන සිතේ. මගේ දිව කියලා කතා කරාට මගේ කියන ඒ හැඟීම තියෙන සිතේ. මගේ කය මගේ ශරීරය කියුවට ඒ මගේ බව පවතින්නේ අපේ සිත තුළ කියලා. මෙලෙසින්ම මේ පින්වත් සෑම දිනෙම තේරුම් ගන්නට උත්සාහ කරන්න මේ ඇහැට පේන බාහිර රූප යන්තාක් ලෝකේ ඇතනම් ඒ සෑම රූපයක්ම සමහර විට කෙනෙකුට ගන්නට පුළුවන් මගේ දුව මගේ අක්කා ආදී වශයෙන් මගේ යහළුවෙක් මගේ මිත්‍රෙක් ආදී වශයෙන් මගේ බවක් ආරෝපණය කරමින් කවර කෙනෙක් හෝ කවර වස්තුවක් කෙරෙහි හරි අපේ මමය මගේ කියන හැඟීම ඇති කර ගන්නවා නම් ඒ හැඟීම පවතින්නේ ඒ බාහිර වස්තු වල නෙවෙයි ලෝකයේ තියෙන බාහිර වස්තු වල නෙවෙයි තමාගේ සිත තුළ විද්‍යමාන වන සංකල්පනා මාත්‍රයක් පමණයි එය කියන හැඟීම දැන් ඇති කර ගන්නට වටිනවා සුදුසුයි. එතකොට අපගේ උදාහරණ දෙක කිව්වොත් කාර් එකක් මගේ කියලා කියනවා නම් ඒ කාර් එක මගේ කියලා අප කතා කරන්නේ අපේ සිතේ තියෙන ධර්මයක් නිසා. අපේ සිතින් ඒක සිතේ තියෙන චිත්ත මාත්‍රයක් සංකල්පනා මාත්‍රයක් පමණයි. මේ විදිහට මුළු විශ්වය පුරා යන්තා රූපයක් නම් ඒ රූප වලට මමත්වයක් අපි ආරෝපණය කරනවා නම් මගේ යයි කියලා අපේ හැඟීමක් පවතිනවා නම් ඒ හැඟීම අපේ සිත තුළ පවත්නා සංකල්පනාවක් පමණක් කියන හැඟීම දැන් ඇති කර ගන්නට ඕන. මෙලෙසින්ම තමයි ශබ්ද වලට, ගන්ධ වලට, රස වලට, පොට්ටබ්බ කයට දැනෙන ස්පර්ශ වලට මේ ඉන්ද්‍රියන්ට ගෝචර වන්නා වූ මේ අරමුණු අප මමය මගේය කියලා ආත්මීය වශයෙන් ගන්නවා. ඒ ආත්මීය හැඟීම මගේ බව අපේ සිත තුළ පවත්නා සංකල්පනාවක් පමණයි. ඒ හැර එහි ඇති මම බවක් මගේ බවක් නැහැ කියන අවබෝධය දැන් ඇති කරගන්න උත්සාහ කරන්න. එතකොට ඒකාතකින් ඇහැ කියලා මම කියලා මගේ කියලා ගත්තට ඒක සිතේ තියෙන සංඥාවක් පමණයි සංකල්පනාවක් පමණයි. රූප ඇහැට ගෝචර වන අරමුණ රූප මම කියලා මගේ කියලා අපි ග්‍රහණය කළාට ඒ මම මගේ බව පවතින්නේ සිතේ. දැන් ඇහැයි රූපයයි දෙකම එකට ඇල්ලුවොත් ඒ දෙකම මම කියලා මගේ කියලා අදහනවා නම් අවිශ්වාස කරනවා නම් ගන්නවා නම් ඒ ගැනීම පවතින්නේ ඒ හැඟීම පවතින්නේ අපේ සිත තුළ විනා ඒ ඇහි හෝ ඒ රූපවල නොවේ. එහෙමනම් මේ සියලුම ධර්ම තමාගේ රූපස්කන්ධයේ සහිත බාහිර ලෝකයේ යන්තා ධර්මයක් නම් ඒ සෑම ධර්මයන් කෙරෙහිම පැතිරී පවත්නා වූ මම කියන මගේ කියන හැඟීම ආත්මීය සංඥාව සිත තුළ පවත්නා සිටිවිලි මාත්‍රයක් පමණයි කියන හැඟීම අපට ඇති කර ගන්නට පුළුවන් නම් මේ හැඟීම් සියල්ලම අපට සිතින් ඈත් කරන්නටත් පුළුවන් වෙනවා. සිතින්ම මේ ධර්ම මම මගේ කියලා අප ඇති කරගත්තා නම් අපට පහසු වෙනවා සිතින්ම මේක අයින් කරන්නට. සිත තුළ පවත්නා මායාකාරී ස්වરૂපය හිතේ පවත්නා අප රවටන ගතිය අපටම අවබෝධ වුණොත් මේ පහසුවෙන්ම අපට කරන්නට හැකි වෙනවා. එතකොට මේ ඇහැ කිව්වාට මා කලින් ප්‍රකාශ කළා ඒක සම්මුතියක් විනා සත්‍ය වශයෙන් නැති දෙයක් කියලා. අප කතා කරනවා ඇහැ කියලා කතා කළාට යම් කෙනෙක් ඇහි අක්ෂි ගෝලයේ ගලවලා ඉදිරියට ගත්තා නම් අරගෙන එය පැලුවා නම් ඒ ඇතුලේ තියෙන පිරිසිදු වතුර වැනි කොටස්
වලට අප ඇහැ කියලා කතා කරන්නේ නැහැ. එතකොට ඒ වතුර කොටස් අහකට ගියා නම් මේ රවුමට තියෙන අක්ෂිගෝලය පැතිලි වස්තුවක් බවට පත් වෙනවා. එහි තියෙන ඇහි මතු පිටින් පේන සුදු ඉන්ද්‍රියාවේ සියුම් හැම ගලවලා පැත්තකට අයින් කළා නම් ඒ කොටසට අපි ඇහැ කියලා කතා කරන්නේ නැහැ. මේ විදිහට මේ ඇහි පවත්නා වූ සියුම් කොටස් අප අණු වලට කඩ කඩ වෙන් කරලා බැලුවා නම් ඇහැ කියලා සත්‍ය දෙයක් විද්‍යමාන වන්නේ නැහැ, සත්‍ය වශයෙන් නැහැ. මේ தත්ත්වය අපි දකින්නට උත්සාහ ගන්නට ඕන. මෙලෙසින්ම තමයි කන කියන්නේ, නාසය කියන්නේ, දිව කියන්නේ, ශරීරය කියන්නේ. මේවා ඇත්ත වශයෙන්ම අප සම්මුති වශයෙන් මේවාට නොඑක ආකාර සංඥාවල් දමාගෙන කතා කළාට මේවැයි සත්‍ය වශයෙන් මෙහෙම දේවල් නැහැ. ඒක සිතේ තියෙන සංඥාවක් පමණයි කියන හැඟීම දැන් ඇති කරගන්න. ඇහැ රූපයක්. ඇහැ මගේ කියන එක සිතේ තියෙන සංඥාවක්. ඇහැ කියන්නේ සිතේ තියෙන සංඥාවක්. සිතේ තියෙන සංඥා හැඟීම් එතනම ඇති වෙනවා, එතනම නිරුද්ධ වෙනවා. මේ හැඟීම් තමයි මම කියන්නේ, මගේ කියන්නේ. ඒ හැඟීම් ඇති වී නිරුද්ධ වෙනකොට ඒ මම කියන, මගේ කියන බවත් අරගෙනමයි නැති වී යන්නේ. මමෙක් කියලා, මගේ කියලා දෙයක් ගන්නට, ශේෂ වන්නට හැකියාවක් නැහැ නැතිවන ධර්ම තුල. මේක ගැඹුරු කාරණාවක්, නමුත් තේරුම් ගැනීමට උත්සාහ ගන්න. ඇහැ මෙලෙසින් සත්‍ය වශයෙන් විද්‍යමාන වන දෙයක් නෙවෙයි. ඇහැ මෙලෙසින් මම නෙවෙයි, මගේ නෙවෙයි. ඇහැට පෙනෙනා වූ රූපත් මම නෙවෙයි, මගේ නෙවෙයි, සත්‍ය වශයෙන් විද්‍යමාන වන දේවල් නෙවෙයි. මේ ලෝකේ අනන්තවත් රූප තියෙනවා, මේවා විද්‍යමාන වශයෙන් පවතිනවා. නමුත් ඒ ලෝකේ කොතෙක් රූප තිබුණත් ඒ රූප අලලා, ඒ රූප අරමුණු කරගෙන අපගේ సంతාන තුළ සිතවිලි ඇති උනේ නැත්නම් ඒ රූප වලින් අපට කිසිම වැඩක් නැහැ. දැන් මේ පින්වත් අය ඇත්තක බසාගත්තා නම් එහෙම මේ පින්වත් අයගේ సంతාන තුළ මුළු රූප ලෝකයේම නැහැ. හේතුව මොකද? රූප අරමුණු කරගෙන සිතක් පහළ වුණොත් විතරයි ඒ රූප වල අගයක් අපට තියෙන්නේ. එහෙම නැත්නම් ඒව ඇති දෙයක් නැහැ. මගේ බවක්, මම බවක් කොහින් ගේ ලැබෙන්නටද? එම නිසා මේ ඇහි පවත්නා වූ ශූන්‍යතාවය, ඇහැ කියලා දෙයක් නැති බව, ඒ වගේම ඇහි මම කියලා, මගේ කියලා දෙයක් ගන්නට නැති බව, ඒ හිතේ තියෙන සංඥාවක් පමණක් බව අවබෝධ කරගන්නට අප උත්සාහ ගන්නට ඕන. කන, නාසය, දිව, ශරීරය කියන සෑම ඉන්ද්‍රියකටම මේ අවබෝධය අපි පැතුරුවොත්, බාහිර අරමුණු කරා මේ අවබෝධය අපට පතුරවන්නට හැකියකම අත්තුනොත්, අන්න එවිට අපට දිස්සන්නේ කුමක්ද? මම කියන, මගේ කියන හැඟීම සම්පූර්ණයෙන් ඉවත් වුණා නම් එහි තියෙන උපාදානය අපට අත්හරින්නට පුළුවන් වෙනවා. එතකොට සියලුම උපාදාන මෙලෙසින් ඇහැ, කන, නාසය, දිව, ශරීරය සහ ඒවට ගෝචර වන අරමුණු කෙරෙහි තියෙන සියලුම උපාදාන මෙලෙසින් අපට අත්හරින්නට හැකි වුණොත් එවිට අපේ සිතට කිසිම දෙයක් අරමුණු නොවන සිත ශූන්‍යත්වයකට පත්වන තත්ත්වයක් අත්දකින්නට අපට හැකි වෙනවා. එම නිසා මේ ශූන්‍ය භාවය අප දකින්නට ඕන භාවනාව තුළින් මේකනම් මේ පින්වත් අයට එදිනදා ජීවිතයේදී ක්‍රියාත්මක කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි, භාවනා ලෝකයේදී ක්‍රියාත්මක කර හැකි දෙයක්. එදිනදා ජීවිතයේදී ඉන්ද්‍රිය භාවනාව කරන ආකාරය බුදුරජාණන් වහන්සේගේ දේශනාවලට අනුකූලව අප ඊළඟට විස්තර කරනවා. අප මේ කලින් ප්‍රකාශ කළේ මේ ඉන්ද්‍රිය භාවනාවට ගන්න අරමුණ, රූප අරමුණ අරගෙන භාවනා කරන ආකාරය. මෙලෙසින් මුළු විශ්වයේම ශූන්‍ය තාත්වයක හිස් ස්වરૂපයක පවතින බව අපට දකින්නට පුළුවන් නම් ඒ හිස් ස්වરૂපයේ දෙස බලලා දැනට උනත් කෙනෙකුගේ සිත හිස් ස්වરૂපයට පත් කර ගන්නට පුළුවන් නම් පත් කරගන්න. මම කියලා, මගේ කියලා ගන්නට මේ හිස් ස්වરૂපයේ පමණයි පවතින්නේ විට මේ හිස් ස්වરૂපයක් නැති වුණොත් මම බවක්, මගේ බවක් ඉතිරි වෙනවද කියලා විමසීමක් ප්‍රඥා ඇසකින්, සමාධි සිතකින් කළහොත් මේ தත්ත්වය ඉක්මවා යන ශූන්‍යතාවයක් දකින්නට පුළුවන්. අන්න ඒ ශූන්‍යතාවයත් අනිත්‍යය, අනාත්මය, අනිත්‍යය, අනාත්මය, අනිත්‍යය, අනාත්මය කියලා යම් කිසි කෙනෙකුට හදවත තුළින් අවබෝධයක් මතුවනොත් සියලු සංස්කාර විරහිත වූ නිර්වාණ ධාතුව එහිදී සිතට අරමුණු වනවා.
මේ එක් ආකාරයකින් මේ ඉන්ද්‍රිය භාවනාව වඩන ආකාරය මේ එදිනදා ජීවිතයේදී ක්‍රියාත්මක කරන්නට බෑ. දැන් කියන කාරණාව එදිනදා ජීවිතයේ ප්‍රයෝජනවත් වන මේ අයගේ මුළු ජීවිතයම සැකසීමට උපකාර වන නිවන් මඟ ගමන් කරවනු ලබන ඉන්ද්‍රිය භාවනා ක්‍රමයයි. මේක කාටත් තේරුම් ගන්නට පුළුවන්, කලින් මේක තේරුම් ගන්නට නොහැකි වුණා. බුදු පියාණන් වහන්සේ වැඩවසන සමයේ හිටියා මානව බ්‍රාහ්මණයෙක් පාරාසරිය කියලා. මේ පාරාසරිය කියන බ්‍රාහ්මණයා භාවනා ක්‍රම උගන්වනවා. ඉන්ද්‍රිය භාවනාවකුත් උගන්වනවා. බොහෝ පිරිස් ඉන්නවා ගෝලයන් ශ්‍රාවකයන්. ඒ ශ්‍රාවකයන් අතුරෙන් එක්තරා ශ්‍රාවකෙක් හිටියා උත්තර කියලා මානවකෙක් තරුණයෙක්. මේ තරුණයා බුදුරජාණන් වහන්සේ හමුවට දවසක් ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට දේශනා කර කියනවා බුදුරජාණන් වහන්සේ පාරාසරි බ්‍රාහ්මණතුමා අපට ඉන්ද්‍රිය භාවනාව කියලා භාවනාවක් උගන්වනවා. ඊටකට බුදු පියාණන් වහන්සේ විමසනවා යථාපත කෙසේද උත්තර බ්‍රාහ්මණය මේ පාරාසරි බ්‍රාහ්මණයා ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භාවනාව දේශනා කරන්නේ ප්‍රකාශ කරන්නේ කියලා. එවිට උත්තර ප්‍රකාශ කරනවා ඉදබෝ ගෞතම චක්ඛුනා රූපං පස්සති සෝතේන සද්දන්න සුනාති එවං බෝ ගෞතම දේශේති පාරාසරි බ්‍රාහ්මණෝ ශාවකානං ඉන්ද්‍රිය භාවනං මේ විදිහට උත්තර ප්‍රකාශ කරනවා. ඒ උත්තර කියන්නේ මානවකයාගේ නම. බුදුරජාණන් වහන්සේ අපගේ පාරාසරි බ්‍රාහ්මණයා ප්‍රකාශ කරන ඉන්ද්‍රිය භාවනාව වශයෙන් චක්ඛුනා රූපං පස්සති එහෙන් රූප බලන්නට එපා. සෝතේන සද්දන්න සුනාති කනෙන් ශබ්ද අහන්නට එපා. මේ ආදී වශයෙන් අද මේ ලෝකේ බොහෝ දෙනෙක් මේ දෘෂ්ටියේ පිහිටලයි කටයුතු කරන්නේ. විශේෂයෙන්ම ගිහිපින්වත් අය. ගිහිපින්වත් අය සිතන්නේ හාමුදුරු කෙනෙකුට කාන්තා රූපයක් බලන්නට එපා. ඒ සත්‍යයක් අහන්නට බෑ කනුසුදුසුයි කියලා. එහෙම එහෙන් රූප බලන්නේ නැතුව කනෙන් ශබ්ද අහන්නේ නැතුව ඉන්නට බුදුරජාණන් වහන්සේ කිසිම තැනක අවුරුදු 45ක් පුරාම දේශනා කොට වදාරලා නැහැ. යම් කෙනෙක් එහෙන් රූප නුබලා ඇහැ ආශා කරමින් සිටියානම් හදිසියේ පැනනක් ගහනන් එහෙම ඇහැ ප්‍රිය කරන රූපයක් ඔහුගේ හත් තුළ සැඟවි ගිලී ඇති කාම රාග වැනි අනුසේ ධර්මයන් මතුවෙනවා කලින් හැම වෙලාවම රූප දකින්න අයටත් වැඩිය. එදා බුදුරජාණන් වහන්සේ වැඩවසන සමයේ එක්තරා හාමුදුරු කෙනෙක් හිටියා මෙවැනි. අර සිරිමා කියන ගණිකා කාන්තාව දැක්කා. ඊතා රූපයක්. මොහු කොයිතරම් ඒකෙන් පීඩණයකට පත් වුණාද කීවා නම් පින්ද පාතේ ගිය පාත්‍රයේ පසකින් තබලා මට මේ සිරිමාව නොලැබෙනවා නම් මං කන්නේ බොන්නේ නැතුව මරණයටපත් වෙනවායි කියලා දින ගාණක්ම ආහාර නොගෙන හිටියා. මොකද අර නිරන්තරයෙන් රූප දැක්කා වගේ නෙවෙයි, දැක හිටියා වගේ නෙවෙයි. නිතරම දකින්න කෙනෙකුට ආගයක් නැහැ. මේ වසාගෙන සිටලා එක පාටම දකින්නකොට කාමරාගේ පැන නගිනවා. ඒ වගේමයි පටිගයත්. ඒ තුලින් මෝහයත් ක්‍රියාත්මක වෙනවා. හොඳ වේලාවකට සිරිමා ගණිකාව මැරුණා. ඒ කාලය තුලදීම ඒ මලමිනිය කුණු වෙන්නට ඇදහැරලා බුදුරජාණන් වහන්සේ ඒ පෙන්නමින් ඔහුට ධර්මයේ දේශනා කළා. ඒක ප්‍රසිද්ධ කතාවක්. එදා වංගීසහාමුදුරෝ එලෙසින් පාරේ පින්ඩපාතේ වඩිනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ සමග ලක්ෂණ කාන්තා රූපයක් දැකලා රාගයෙන් පරිදයිඛාමි ආනන්ද ස්වාමීන් වහන්සේ මගේ සිත රාගයෙන් ගිනිගෙන දැවෙනවා. ඒ ගිනිගෙන දැවෙන සිත නිවාලන්න ස්වාමීනි මට පිහිට වෙන්න කියලා මගේ ඉඳලා ඉල්ලා සිටියා. මේ මොකද එක පාට පැන නගින අදහස්. බුදුරජාණන් වහන්සේ එලෙසින් එහෙන් රූප බලන්නට එපා, කනින් ශබ්ද අහන්නට එපා කියන කිසිම දේශනාවක් කිසිම ඉන්ද්‍රිය සංවරයක් වෙන ආකාර ඉන්ද්‍රිය සංවරයක් උගන්වලා නැහැ. එදා පාරාසරිය බ්‍රාහ්මණ උගන්වෙත් උන්න ඒ අපසිතන ආකාරයේ ඉන්ද්‍රිය භාවනාවක්. මේදී බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒමන් සම්තේකෝ උත්තර අන්දෝ භාවිතින්ද්‍රෝ භවිෂති බදිරෝ භාවිතින්දෝ භවිෂති යථා පාරාසරිය බ්‍රාහ්මනස්ස වචන අන්දෝහි බ්‍රාහ්මන චක්ඛුනා රූපන්න පස්සති බදිරෝ රූපේ සෝතේන සද්දන් නස්නාති. එහෙමනම් උත්තර උත්පත්තියම අන්ද මිනිහෙක් භාවිතින්ද්‍රියෝ භවිෂති මෙන්නමින් වඩන ලද භාවිත කරන ලද ඉන්ද්‍රිය ඇති උසස් කෙනෙක් වෙන්නට ඕන.
ඒ වගේම ජීවිතේ පුරාම කන ඇහෙන්නේ නැති බිහිරි පුද්ගලයෙකුත් එහෙනම් ඒ සෝතේන සද්දන්න සුනාති කනින් ශබ්ද උට අහන්නට බෑ අහන්නේ. එම නිසා ඔහු භාවිතා කරන ලද ඉන්ද්‍රියක් ඇති කෙනෙක් වෙන්නට ඕන පාරාසරි බ්‍රාහ්මණයා කියන ආකාරයට. මේ විදිහට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළාට පසුව උත්තර කියන මානවකයාට වචනයක්වත් කතා කරන්නට නොහැකිව අදෝමුකව නිස්සල වෙන්නට සිදුණා. මේදී බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ ළඟම හිටපු ආනන්ද ස්වාමීන් වහන්සේට අඤ්ඤතාත් පනානන්ද දේශේති පාරාසරි බ්‍රාහ්මනෝ ඉන්ද්‍රිය භාවනා අඤ්ඤතාකෝ පනානන්ද අරියස්ස විනේ අනුත්තරෝ ඉන්ද්‍රිය භාවනාති. ආනන්දය මේ පාරාසරි බ්‍රාහ්මණයා මිනිසුන්ට ශ්‍රාවකයන්ට වෙනත් වූ ඉන්ද්‍රිය භාවනාවක් උගන්වනවා. මේ ආර්ය විනේ මේ බුද්ධ ශාසනයේ අනුත්තරෝ ඉන්ද්‍රිය භාවනාව අඤ්ඤතාකෝපනානන්ද වෙනස්ම එකක්. මෙහිදී ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියා ගෞතමයන් වහන්සේ දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්න අනුත්තරෝ ඉන්ද්‍රිය භාවනාව මේ ආර්ය විනේ මේ බුද්ධ ශාසනයෙන් පවත්නා වූ කියලා. මෙන්න මෙහිදී බුදුරජාණන් වහන්සේ වදාළේ ඉන්ද්‍රිය භාවනාව මේක අදාළ වන්නේ මේ සූත්‍රයේ තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ අවසාන සූත්‍රයේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ මේ කරුණ දැක්වෙන්නේ. කතංච පනානන්ද ආර්යස විනේ අනුත්තර ඉන්ද්‍රිය භාවනා හෝතිති. මේ ආර්ය විනේ මේ බුද්ධ ශාස්ත්‍රයේ ඉන්ද්‍රිය භාවනාව අනුත්තරෝ ඉන්ද්‍රිය භාවනාව කියන්නේ කුමක්ද ආනන්ද? එහෙම විමසලා බුදු පියාණන් වහන්සේම වදාරනවා ඉද ආනන්ද වික්ඛුනා චක්ඛුනා රූපං දිස්සා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමනාපං සුයවං පජානාති uppannං කෝමේ ඉදම් මනාපං uppannං අමනාපං uppannං මනාපං තංචකෝ සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං ඒතං සන්තං ඒතං පණීතං යදිදං උපේක්ඛාති. මේකේ තේරුම මේකයි. මේක පස්ව විස්තර කරනවා කෙටි අදහස. චක්ඛුනා රූපං දිස්සා එහෙන් රූප දැකලා uppajjati මනාපං මනාප ස්වરૂපයක් ඇති වෙනවා. uppajjati අමනාපං අමනාප ඇති වෙනවා. හොඳ හෝ නරක. uppajjati මනාපමනාපං හොඳත් ඇති වෙනවා. සමහර විට ඒ රූපේම දැකලා අමනාප භාවයකට ඇති වෙනවා විතක. මේ විට ඔහු සෝයවන් පජානාති මෙලෙසින් දැනගන්නවා. uppannං කෝමේ දම්පනාපං අමනාපං මනාපමනාපං මට මේ මනාපයක් ඇති වුණා ප්‍රිය ස්වરૂපයක් අමනාපයක් ඇති වුණා අප්‍රිය ස්වરૂපයක් ප්‍රිය වූ අප්‍රිය වූ දෙකම මිශ්‍ර වූ අදහසක් දැන් පහළ වුණා. සංචකෝ එයත් සංකතං සංකත ධර්මයක් පටිච්ච සමුප්පන්නං හේතෙන් හටගත් ධර්මයක්. ඒ වගේම ඕලාරිකං ඕලාරික ධර්මයක්. ඊතං සන්තං ඊතං පණීතං යදිදන් උපේක්ඛා ඒක සාන්තයි ඒක ප්‍රණීතයි කුමක්ද? උපේක්ෂාව මෙදහස් ස්වરૂපය. අන්න තස්ස තං uppannam manapam uppannam amanapam uppannam manapa manapam niruජ්ජති උපේක්ඛා සංඨාති. අන්න එහෙම සිතනකොට ඔහුට උපන් මනාපයත් නැති වී යනවා උපන් අමනාපයත් නැති වී යනවා. ඒ දෙකමත් නිරුද්ධ වෙනවා. උපේක්ඛා සංඨාති මෙදහත් බව පිහිටනවා. අයං උච්චතානන්ද ආර්යස විනේ අනුත්තරෝ ඉන්ද්‍රිය භාවනා චක්කු විඤ්ඤේයේසු රූපේසු. මේකයි ආනන්ද ආර්ය විනේ මේ බුද්ධ ශාසනයේ අනුත්තරෝ ඉන්ද්‍රිය භාවනාව චක්කු විඤ්ඤේයේසු රූපේසු ඇහැට පෙනෙන රූප කෙරෙහි පවත්නා. මෙහිදී මේ පින්වත් අය විශේෂයෙන්ම සලකන්නට ඕනේ ඉන්ද්‍රිය සංවරය නිවීමේදී කතා කරන්නේ ඉන්ද්‍රිය භාවනාව කියන එක. මේක දෙකක්. ඉන්ද්‍රිය සංවරය වෙන ධර්මයක්, ඉන්ද්‍රිය භාවනාව තවත් ධර්මයක්. මා කලින් ප්‍රකාශ කළා ඉන්ද්‍රිය සංවරය ගැන බුදුරජාණන් වහන්සේ ඇහෙන් රූප බලන්නට එපා කියලා දේශනා කරලා නැහැ කියලා. කනෙන් ශබ්ද අහන්නට එපා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ චක්කුණා රූපං දිස්සා න නිමිත්තක් ගාහි හෝති නානුග්ගංජනක් ගාහි යත්කාදිකල්මේනං චක්කුං අසංවරං විහෙරත්ලං uppajjati අවිජ්ජා පාපක අවිජ්ජා දෝමනස්සා පාපක අකුසල ධම්මා අන්මාසවියුන් තස්ස සංවරාය පටිපජ්ජති රක්ඛති චක්කුන්දිනං චක්කුන්ද්‍රිය සංවරං ආපජ්ජති කිය. ඒ ඉන්ද්‍රිය සංවරය ගැන කතා කරනවා. ඒ කියන්නේ
ඇහැට රූපයක් පෙන්වන්නට පස්සේ නිමිත්තක් ගායෝති නානුභ්‍යංජනක් ගාහි නිමිති වශයෙන් මේක ගන්නෑ අනු නිමිති වශයෙන් කොටස් වශයෙන් මෙතන හොඳයි මෙතන නරකයි ආදී වශයෙන් විමසීමක් කරන්නේ මේ විදිහට ඇහි අසංවරය නිසා යම්කිසි අවිජ්ජා දුම්නස අපාපක ධම්මා අන්මාස වේයෝයි වෙන්නේ අන්මාස වේයොන් ඒ කියන්නේ අවිජ්ජාවක් ලෝභ භාවයක් ද්වේෂයක් යම්කිසි අකුසල ධර්මයක් ඇති වෙනවා නම් ඒක සක්කති යන්නේ කරක්කනේ ආරස්සා කරනවා සක්කති චක්ඛුන්ද්‍රයන් චක්ඛුන්ද්‍රියේ සංවරං ආපජ්ජති ඇහ ආරස්සා කරනවා එයින් ඇති වෙන්නේ නැතුව මේ වගේමයි කන නාසය දිව ශරීරයේ මනසට ඒ ආකාරයෙන්ම විස්තර කරනවා ඒ ඉන්ද්‍රිය සංවරය මෙතන කතා කරන්නේ ඉන්ද්‍රිය සංවරය නෙවෙයි ඉන්ද්‍රිය භාවනාව මේ ඉන්ද්‍රිය භාවනාව හරියට ක්‍රියාත්මක කළොත් අප ඒකාන්තයෙන්ම නිවන් මඟ ගමන් කළා වෙනවා ඒ ඉන්ද්‍රිය භාවනාව තුළින්මත් නිවන අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා අපිට එදිනදා ජීවිතයේදී පැන නගින්නා වූ බාහිර කම්කටොළු කරදර පීඩා බොහෝ දුරට සමනය කරගෙන හිත සමබරතාවයකින් පවත්වා ගන්නටත් අපිට අවස්ථාව උද්ගත වෙනවා එම නිසා අප මේ ක්‍රියාත්මක කරන්නට ඕනේ මේ ධර්මයේ මේ භූමිය තියලා මේ භූමිය තුල තියලා යන්නට එපා. ඒ ජීවිතයට එකතු කරගෙන යන්න. චක්කුණා රූපං දිස්සා උප්පජ්ජති මනාපං අමනාපං මනාපාමනාපං. මේ ඇහැට රූපයක් දැක්වාට පසුව ප්‍රිය ස්වරූපයක් ඇති වෙනවා අප්‍රිය ස්වරූපයක් ඇති වෙනවා සමහර විට ප්‍රිය අප්‍රිය දෙකම මිශ්‍ර වූ ස්වරූපයකුත් ඇති වෙනවා. මේක සෝ එවං පජානාති සංකතං පටිච්ච සමුප්පන්නං ඕලාරිකං මේ தත්ත්වයේ ඇති වෙනකොටම ඒතං සන්තං ඒතං පණීතං යදිදං උපේක්ඛාව සාන්තයි කියලා හිතනකොට අර මනාප අමනාප දෙකම වහාම නිර්දවි උපේක්ෂාව පිහිටනවා බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරනවා ඇසිපිල්ලක් ගහලා ඇසිපිල්ල අරිනවා වගේ ඊට පහසුවෙන්ම අපගේ සංතාන තුළ පහළවන්නා වූ මේ අකුසල ධර්ම වහාම නිරුද්ධ වී උපේක්ෂාව පිහිටනවායි කියලා. ඒ උපමාවත් එහිදීම බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට මේක සංකත වන්නේ කොහොමද? මේක පටිච්චසමුප්පන්නේ වන්නේ කොහොමද? මේක අනිත්‍ය වන්නේ කොහොමද? එලෙසින්ම මේක ඕලාරික වන්නේ කොහොමද? මේ උපේක්ෂාව මඳහත් බව සාන්ත ප්‍රණීත වන්නේ කොහොමද කියන එක අවබෝධයක් අපට තියෙන්නට ඕනේ ගැන. ඒ අවබෝධය තුලින්ම අපට එදිනෙදා ජීවිතයේ මේ ධර්මයේ එකතු කරගන්නට පුළුවන්. කවර ආකාරයක හෝ මනාප අමනාප දෙකක් ඇති වෙනකොටම මේ පදයේ සිහියට ගන්නවා ඒතං සන්තං ඒතං පණීතං යදි ගන්න උපේක්ඛා අඩු වශයෙන් ඒ පදේවත් අද ඉගෙන ගන්න ජීවිතයට එකතු කරගන්න ඒතං සන්තං ඒතං පණීතං යදි ගන්න උපේක්ඛා ඒක සාන්තයි ඒක ප්‍රණීතයි කුමක්ද උපේක්ෂාව මඳහත් ස්වરૂපය මේ ඇහැට රූපයක් ගැටුණට පසුව මනාප බව අමනාප බව ඇතිවන්නේ කුමක් නිසාද? මේක සංකත ධර්මයක්, පටිච්ච සමුප්පන්න ධර්මයක්, අනිත්‍ය ධර්මයක්, ඕලාරික ධර්මයක්. රෝසි. ඒක ඇතිවෙන සංකතයේ සංකත ස්වરૂපය අපි දකින්නට ඕන. හේතුයෙන් හටගත් ධර්මයක් පටිච්ච සමුප්පන්න කියන්නේ ඒකයි. නිකං හේතුවක් නැතුව එකපාරට කඩා පැච්චිච්ච ධර්මයක් නෙවෙයි. අපට ඇහැට රූපයක් දැකුණා පෙන්වාට පසුව අප ඒක ගැන සංඥාවක් පළමුවෙන්ම දානවා. හිතින්ම මෙන්න ලක්ෂණ රූපයක් මෙන්න කාන්තාවක් මෙන්න පුරුෂයෙක් මොන්න පිරිමියෙක් මේ තරුණයෙක් ආදී නොඑක ආකාරයෙන් සංඥාවල් දමනවා. සමහර විට පළමුවෙන් හොඳයි කියපු සංඥාවම ඒ එක්කම නරකයි කියලා ඇති කරගන්නට අපට පුළුවන් වෙනස් සංඥාවක් තුනේ. එකම රූපය වෙන්න පුළුවන්. එතකොට ඒ සංඥාව ඇති වෙනකොටම සංඥාවට අනුකූල වන ආකාරයෙන් ඒ සිතට අනුකූල වන ආකාරයෙන් අපේ සිත තුළ ජනිත වෙනවා වේදනාවක්. මේ වේදනාව මේක හොඳයි කියනකොට මනාපෝ දෙයක්. මෙතන කතා කරන්නේ අන් කිසිවක් නෙවෙයි වේදනානුපස්සනාව. ඒක තේරුම් ගන්න. මනාපං කියන්නේ මොකක්වත් නෙවෙයි වේදනාව ගැන කතා කරන්නේ වේදනානුපස්සනා භාවනාවක් වඩන්නේ ඉන්ද්‍රිය භාවනාව තුළින්. සතර සතිපට්ඨාන ධර්මයක් මේ අපි වඩන්නේ. අප දන්නේ නැතුවම. එතකොට මේ සංඥාව දෙමුවක් පසු සංඥාව අප සිතින් ඇති කරගත් පසු ඒ සංඥාවට අනුකූල වන පරිදිම අපට වේදනාවක් ඇති වෙනවා. සංඥාව හොඳයි නම් යහපත් නම් කියලා අපි තීරණය කරනවා නම් සංඥාව මගින් ඒ කෙරෙහි ඒ දකින අරමුණු කෙරෙහි අපට
මනාප ගතියක් ඇති වෙනවා. එලෙසින්ම අප දැකපු රූපයේ නරකයි දුෂ්ටයි පාපිෂ්ටයි ආදී නොඑක ආකාරයෙන් සංඥාවක් අපි ඇති කරගත් ගමන්ම ඒ දකින්න රූපය තුළින් අපට ඇතිවන්නේ අමනාප. මේ දෙකම මිශ්‍ර වෙනවා සමහර විට අපේ තියෙන සිතේ තියෙන ස්වરૂපයේ අනුව. මේක සංකත ධර්මයක්. මේක හේතු එතකොට අපේ තියෙන සංඥාව අපම ඇති කරගත් ධර්මයක්. ඒ සංඥාවට අනුකූලව හොඳ බව නරක බව අපේ සිත තුළම පහළ වූ ධර්මයක් විනා බාහිර ලෝකයේ බාහිර අරමුණු වල මේ හොඳ බව මේ නරක බව නැති බව තේරුම් ගන්නට ඕන. මේක ඉතාමත් ගැඹුරු අනුකූලව ඒ වේදනාව ජනිත වන්නේ මනාපමනාප බව පීඩන්නේ බාහිර වස්තු වල නෙවෙයි මනාපමනාප බව පවතින්නේ. එලෙසින්ම අප තේරුම් ගන්නට ඕන මේ රූප බලන සිතක් පහළ වීම හැර රූප බලන පුද්ගලයෙක් ලෝක දහතියේ නැති බව. මේ අප ඇහැ ගැන පමණයි කතා කරන්නේ. ඒ අනුසාරයෙන් අනිත් ඉන්ද්‍රයන්ටත් මේ පින්වත් අය සිතන්නට ඕන. ශබ්ද අහන පුද්ගලයෙක් නැහැ. නමුත් ශබ්ද ඇසීමක් තිබෙනවා. ගඳ සුවඳ බලන පුද්ගලයෙක් විඳින පුද්ගලයෙක් නැහැ. ගඳ සුවඳ දැනෙන ගතියක් තියෙනවා. එලෙසින්මයි දිවට දැනෙන රසත්, කායට දැනෙන ධර්ම පොට්ටබ්බේනොත් මනසට දැනෙන ධර්මේනොත් මේ විඳින පුද්ගලයෙක් නැහැ. සංකත ධර්මයක්, පටිච්ච සමුප්පන්න ධර්මයක්. ඇහැයි රූපයයි දෙක ගැටීම නිසා චක්කු විඥානය ඇති වෙනවා. මේ විඥානයේ තුනේ එකතු වීම නිසා පස්සේ ඇති වෙනවා. පස්සේ තුලින් වේදනාව ජනිත වෙනවා. මේකයි බුද්ධ දේශනේ. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥානං තින්නම් සංගති පස්සෝ පස්ස පච්චය වේදනා. ඇහැයි රූපයයි ගැටීම නිසා චක්කු විඥානය ඇහි පහළ වෙන සිත ඇති වෙනවා. ඒ සිත ඇහැ රූපය යන තිදෙනාගේ එකතුවට ස්පර්ශය කියනවා. ඒ පස්ස පච්චය වේදනා. මේ පස්සේ තුලින් වේදනාව ඇති වෙනවා. අප බලන්නට යන්නේ කුමක්ද? මේ සංකත ධර්මය කියන්නේ කුමක්ද කියන එකයි. ඉන්ද්‍රිය භාවනාවක් මේ කරන්නේ විදර්ශනා භාවනාවක නිරතවන්නේ. නිවන් මඟ ගමන් කරන්නට හදන්නේ. ප්‍රඥා ඇසකට මේ ධර්ම ගෝචර වන්නේ. මෝඩ සිතකට මේවා අපබ්‍රංශ වන්නට පුළුවන්. එතකොට මේක සංකත ධර්මයක්. අපට මනාප දෙයක් ඇති වුණත් අමනාප දෙයක් දැනුණත් ඇහැට පෙනෙච්ච රූපේ තුලින් ඒක හේතුන්ගෙන් හටගත් ධර්මයක්. මොකද්ද හේතුව? එකාතකින් අප ඇති කරගත්තු සංඥාව වැරදි වෙනකොට ඒ සංඥාවට අනුකූලව ජනිත වෙන සෑම ධර්මයක්ම අප මුලා කරනවා, වැරදි වෙනවා. අපේ සංඥාව අප සිතින් ඇති කරගත් ධර්මයන් නිසා ඊට පසුව ඒ සංඥාවට අනුකූලව ඇති වෙන ධර්මත් අපේ සිතටම අනුකූලවම ඇති වෙන ධර්ම විනා සත්‍ය පුද්ගලියෝ නෙවෙයි. ඇහැයි රූපයයි ගැටීම නිසා චක්කු විඥානය පහළ වෙලා ඒ තුලින් වේදනාව ජනිත වෙනවා. මනාපමනාපාදී වේදනා. ඒ වේදනා විඳින පුද්ගලයෙක් නැහැ. රූප බලන පුද්ගලයෙක් නැහැ. ඇහැ වෙනම ධර්මයක්. ඇහැට අරමුණු වන ධර්මයේ රූපය තවත් ධර්මයක්. ඒ නිසා ඇතිවෙන සිත චක්කු විඥානය වෙනම ධර්මයක්. ඒ තුන් දෙනාගේ ස්පර්ශයේ තුලින් ජනිත වනවා නම් යම් කිසි වේදනාවක් ඒවා අර තුනටම සම්බන්ධ වූ සම්පූර්ණම අන්‍ය වූ ධර්මයක්. මේවා අපට වෙන් කරන්නට පුළුවන් වෙන්නට ඕන. ඇහැ වෙනම ධර්මයක්, රූපේ තවත් ධර්මයක්, චක්කු විඥානයේ මේක කිසිම සම්බන්ධයක් නැති තවත් ධර්මයක්. ඒ තුලින් ඇතිවන වේදනාව තවත් ධර්මයක් කියලා. මේ හරියට වෙන් කරනවා නම් අපි විදර්ශනා ඥානයක් වඩනවා. නාම රූප පරිච්ඡේද ඥානය. නාමය සහ රූපේ වෙන් කර දකිනා නුවණ. ඇහත් රූපයක්, ඇහැට අරමුණු වන රූපයක්. මේ තුලින් ජනිත වෙන වේදනා විඥාන නාම රූප දෙකයි අපි මේ වෙන් කරන්නේ. මෙහිදී මේ සංකත භාවයයි බලන්නේ, පටිච්ච සමුප්පන්න භාවයයි දකින්නේ. හේතුවයි අවබෝධ කරගන්නේ, සමුදයයි දකින්නේ. එතකොට මෙන්න මේ தත්ත්වය හරියටම දකිනකොට ඇහැ රූපය සහ චක්කු විඥානය ඒ තුලින් පහළ වෙන පස්සේ සහ වේදනා තමන්ගේ පාඩුවේ හේතුන්ට අනුකූලව ඇති වී නැති වී යන නාම මාත්‍ර විනා මෙවැනි ධර්මයක් ඇති කර දෙන යම්කිසි ආත්මීය ස්වરૂපයක් අපගේ සිත තුළ නැති බව අපිට අවබෝධ වෙනවා. ඇහැ වෙනමය, රූපේ තවත් එකක්, චක්කු විඥාන පස්ස වේදනා වෙනත් ධර්මයි කියලා මේවා වෙන් කරන්නට පුළුවන්.
මේ පස්සේ සහ පස්ස සමුදයයි අපි දකින්නේ මෙහිදී. පස්සෝ ඒකෝ අන්තෝ පස්ස සමුදය ද්විතීයෝ අන්තෝ පස්ස මජ්ජේ නිරෝධ. මජ්ජේ නිරෝධ. කියන්නේ පස්සේ ඒකාන්තයක්, පස්ස සමුදය තවත් අන්තයක්, මත්සේ තියෙන මැද ස්වરૂපයේ තවත් ධර්මයක්. මේකයි මේ අපි කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවලට අනුකූලව. මෙන්න මේ தত্ত্বය හරියටම අපට අවබෝධ කරන්නට පුළුවන් නම් මේ ලෝකේ පුරා පවත්නා වූ සෑම ඉන්ද්‍රියන්ට ගෝචර වන්නා වූ අරමුණු සිතින් ඈත් කරන්නට පුළුවන් වෙනවා. කලින් කරපු අදහසට අනුකූලව අපේ සිත කය තුල පවත්නා වූ මේ අනිකුත් ඉන්ද්‍රියන් මම නෙවෙයි මගේ නෙවෙයි කියලා අපට අතහරින්නට පුළුවන් වෙනවා. පටිච්ච සමුප්පන්න භාවය හේතුන්ගෙන් හටගන්නා ස්වરૂපය අපට දකින්නට හැකියාවක් වෙනවා. මේ දැකීම මේ අවබෝධය අවශ්‍යයි නිර්වාණය අවබෝධ කර ගැනීමට. මෙහිදී ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් හයම මේ ආකාරයෙන් අපට විශ්ලේෂණය කරලා විමසීමක් කරන්නට හැකියාවක් අපට හැකි වුණොත් තිබුණොත් එහිදී මේ බාහිර අරමුණුත් අප තුළ පවත්නා වූ ඉන්ද්‍රියනුත් ඒ නිසා පහළ වුණු විඥානය සම්පූර්ණයෙන්ම අපට සිතින්ම ප්‍රඥා ඇසකින්ම වෙන් කරන්නට පුළුවන්. සමාධිමත් සිතකින් ප්‍රඥාව මුස්ර වූ සිතකින් ඒකලොත් එහිදී අපට ශූන්‍යතාවයකුයි විද්‍යමාන වන්නේ. ශූන්‍යතාවය කියන්නේ හිස් බව. මෙහිදී අප දැනගන්න මේ කටයුත්ත මේ විදිහට සිටීම සමහර විට එදිනදා ජීවිතයේදී තියා මේ ආයත මේ භූමිය තුල දියුණුවක් කරන්නට බැරුව ඇත. ප්‍රඥාව ඒ තරම් දියුණු වෙලා නැති නිසා. වෙන දෙයක් නිසා නෙවෙයි. තමාගේම තියෙන අඩුපාඩුවක් නිසා මේ කරන්නට බැරුවා විනා බුදුරජාණන් වහන්සේ කවදාවත් කරන්නට බැරි දෙයක් කියන්නේ නෑ. ඒක නිසා මේක සංචකෝ සංකතම් පටිච්ච සම්පන්නං ඕලාරිකං ගුරුසු ධර්මයක්. ඒක ඒතං සන්තං ඒතං පණිතං යදිදන් උපේක්ඛා. උපේක්ෂාව මදහත් බව සාන්තයි ප්‍රණීතයි කියනකොටම වහාම උපේක්ෂාව පිහිටනවා. මේ කියපු කාරණා ටික නොතේරුණත් මේ පින්වත් අය එදිනදා ජීවිතයේදී ඇහැට රූපයක් පෙනිලා හෝ කනට ශබ්දයක් ඇසීලා හෝ ශරීරයට යම් කිසි ස්පර්ශයක් දැනিলা හෝ වෙනත් ඉන්ද්‍රියන්ට අරමුණක් ගෝචර වුණාට පසු ඒ අරමුණු මනාප අමනාප භාවයක් ඇති වෙනකොටම කල්පනා කරන්න ඒතං සංකං ඒතං පණිතං යද්දන් උපේක්ඛා කියලා. උපේක්ෂාව ශාන්තයි උපේක්ෂාව ප්‍රණීතයි කියලා. මේ දෙසින් සිතනකොටම ඒ අදහස පහල කර ගන්නකොටම ඒ මනාප අමනාප ස්වરૂපයේ නතර වෙනවා. මනාප අමනාප ස්වરૂපයේ ඇති වෙනකොටම මොකද්ද සිදුවන්නේ? සංඛාර ගලා යෑම ඇති වෙනවා. කුසල වපසල් කුසල සංස්කාර ඇහැතුලින් ගලන්නට පටන් ගන්නවා. එහෙන් රූප ගැලුවාට දැක්කාට පස්සේ මනාපම්නාප ස්වરૂපයන් ඇති කරගත්තොත් කනින් ශබ්ද ඇසුවාට පස්සේ ඊ තුලින් මේ සංස්කාර ගලන්නට පටන් ගන්නවා. සමන්ති සබ්බදී සෝතා සෝතානං කි නිවාරණං කියලා බුදුරජාණන් වහන්සේගෙන් දවසක් බ්‍රාහ්මණයෙක් ප්‍රශ්නයක් ඇහුවා. මේ හැම පැත්තෙම මේ ශ්‍රෝතියෝ දීවල් ගලාගෙන යනවා. මේ දීවල් වගේ සංස්කාර ගලාගෙන යනවා ඇහැ තුලින්, කන තුලින්, නාසය තුලින්, දිවෙන්, ශරීරයෙන් සහ මනසින්. මොකක් නිසාද? මේ ක්‍රියාවලිය හරියට අවබෝධ කරගෙන ඒ නතර කරන්නට බැරි වෙච්ච නිසා ඒ බැරිකමට කියන්නේ අංකිසාවක් නෙවෙයි. ඒ නොදත්කමට කියන්නේ අංකිසාවක් නෙවෙයි. මෝඩකම අවිද්‍යාව කියලා. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ වදාරනවා අවිජ්ජා පත්‍ය සංඛාරා. අවිද්‍යාව නිසා සංස්කාර ජනිත වෙනවායි කියලා. මේ සංස්කාර මෙලෙසින් දීවැල් ගලන්නාසේ මේ චක්කසෝදාදී ඉන්ද්‍රියන් තුළින් ගලන්නට පටන් ගන්නකොට දලාගෙන යන්නේ නිකන් නෙවෙයි අපවත් ඇදගෙන කොහාටද සංසාර සාගරයට මෙතෙක්කල් මේ ජීවිතේ මේ සංසාර ගමනේ අපි මෙලෙසින් ගමන් කළේ මේ ආකාරයෙන් මේ චක්කවාදී ద్వාර තුළින් ඉන්ද්‍රියන් තුළින් මෙලෙසින්ම මේ සංස්කාර ගලා යාමට ඉඩ දුන්න නිසා යම් කිසි පුද්ගලයෙක් මෙහි තියෙන ආදීනවේ මනමින් අවබෝධ කරගෙන මේ සංස්කාර ගලා යාම නිසා අප සසරින් සසරට ගමන් කරනවා, දුකින් දුකටමපත් වෙනවා, නිවනින් ඈත් වෙනවායි කියන අවබෝධය අද තුලින් ඇති කරගෙන මේ මනාප අමනාප ස්වરૂපයන් ඇති වෙනකොටම ඒතං සන්තං ඒතං පණිතං යදිදන් උපේක්ඛා. උපේක්ෂාව සාන්තයි උපේක්ෂාව ප්‍රණීතයි කියලා හිතන්නට පුරුදු වුණොත් එතනම ඒ සංඛාර ගලා යාම නතර වෙනවා.
සංඛාර ගලායාම එතනම නතර කරනවා කියන්නේ කුමක්ද? සංසාර ගමන මේ පටිච්චසමුප්පාද චක්‍රයේ කැරකෙන එක එතනම නවත්තනවා. බ්‍රේක් පාරක් ගැසුවා වගේ වාහනයක. මේකයි මේ අපි ක්‍රියාත්මක කරන්න යන්නේ ඉන්ද්‍රිය භාවනාව තුළින්. මේක ඉතාසුණු වැඩක්. නමුත් මේක නොකිරීම නිසා වෙන අවධානම අත්වන දුක දික් වෙන සංසාරේ වචනින් කියන්නටත් බැහැ. මේක සුළු භාවනාවක් නෙවෙයි, සංසාර ගමන කෙටි කරන නිවනටපත් කරන භාවනාවක්. එමෙ නිසා මේ පින්වත් අය ඇහැට රූප දැක්කාට පසුව මනාපමනාප භාවයන් ඇති වෙනකොට අද අදිෂ්ඨානයක් කරගන්න. ඊ මනාපමනාප ඇති වෙනකොටම ඒතං සන්තං ඒතං පණීතං යදිදං උපේක්ඛා කියලා මෙනෙහි කරන්නට. උපේක්ෂාව සාන්තයි, උපේක්ෂාව ප්‍රණීතයි කියලා එබැවින්ම එවිට මනාපමනාප භාවයේ දුර වෙනවා, සංස්කාර ගලා යාම නතර වෙනවා. අපි සංස්කාරයේ ගමන් කරන ආකාරයේ නතර වෙලා පටිච්චසමුප්පාද ධර්මයේ ක්‍රියාත්මක වන ස්වરૂපේ නතර කරනවා. මේ தত্ত্বය මේ අයට දැන් තේරෙන්නට ඇති කියලා මා කල්පනා කරනවා. මෙලෙසින්ම තමයි කනට සද්දයක් ඇහුණට පසුවත් මේ පෙරේදාකට පින්වත් දියණියක් ප්‍රකාශ කළා. කුඩා දියණියක් ලදරු මුවක්, නමුත් පාරමී සත්‍යයෙන් පෝෂිත වූ හදක් තුලින් මව බණිනකොට සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කියලා සිතස් කරනවා. අම්මා බණිනවා ද්වේෂයෙන්. සමහර විට දුව කුඩා දියණියක් සුවපත් වේවා සුවපත් වේවා කියලා එක නතර කරනවා, මෛත්‍රී අදහසක් පෙරට කරනවා. මිහිදී ඒ සුවපත් වේවා අදහස සංස්කාර ගලා යාම මිහිදී අප අදහස් කරන්නට පුළුවන් නම් අනේ උපේක්ෂාව සාන්තයි, උපේක්ෂාව ප්‍රණීතයි කියලා මදහත් සිටින්නට පුළුවන් නම් මේ මදහත් ස්වરૂපය, මේ උපේක්ෂාව ඇත්ත වශයෙන්ම අර මෛත්‍රී චිත්තයට වඩා ප්‍රබලයි, උසස් කුසලයක් නිවනට යොමු කරනවා. මෛත්‍රී චිත්තයක් සංස්කාර ධර්මයක්. ඒක අපිට ක්‍රියාත්මක කරන්නට පුළුවන් නම් බොහොම හොඳයි. කනේට ශබ්ද අහලා නොඑක ආකාර මනාපමනාප සිටිවිලි වල පැටලි නොඑක ආකාර ආරවුල් වියුල් ඇති කරගෙන සංස්කාර ජනිත කරගෙන දුකින් දුකට සංසාරයෙන් සංසාරයට ගමන් කරනවට වඩා මේ භාවනාව ඉදිනදා ජීවිතයට එකතු කරගෙන එතනම සංස්කාර ගලා යාම කපා හරමින් නිවන් මඟ ගමන් කිරීම හොඳ නැද්ද? මෙලෙසින්ම තමයි නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පොට්ටබ්බ. මේක ගැන නම් විශේෂත්වයක්ම කරන්නට ඕන. අපට ශරීරයට නොඑක ආකාර දුක් වේදනා ජනිත වෙනවා. මේ දුක් වේදනා ජනිත වෙනකොට ඇතිවන්නේ මමනාපයක්. කායික දුක මානසික දුකක් බවට පරිවර්තනය වෙන දුක් දෙකක් මේ තුලින් අපි අත්දකිනවා. කායික දුකේ තියෙන බරපතල භාවය, දැඩි භාවය මනසට ඉතා තදින් දැකින්නට, ඉතා තදින් දැනෙන්නට පටන් ගන්නවා මනසේම තියෙන නොදැක්කම නිසා. මේක හරියට ක්‍රියාත්මක කරන්නට පුළුවන් නම් කායේන පොට්ටබ්බං ප්‍රසිද්ධා, කායට පොට්ටබ්බයක් දැන්නට පස්සේ මේ අමනාප ගතිය ඇති වෙනකොට ඒතං සන්තං ඒතං පණීතං යදිදං උපේක්ෂා කියලා මේ උපේක්ෂාව සාන්තයි, උපේක්ෂාව ප්‍රණීතයි කියලා හිතන්නට පුළුවන් නම් කයේ කුයිතරම් දරුණු වේදනාවක් ඇති වුණත් සිත අපට පුළුවන් මැදහත් තබා ගන්නට, වේදනාව අල්ලාගෙන පැටලි සංස්කාර ජනිත කරගන්නේ නැතුව සිත නිදහස් අපට තබන්නට පුළුවන්. මේක ක්‍රියාත්මක කරන්නට පුළුවන් ධර්මයක්, බැරි එකක් නෙවෙයි. අවශ්‍ය නම් ශරීරයේ කවර වේදනාවක් ඇති වුණත් ඒ වේදනාව ඇති වෙනකොට සිත තුළින් නිර්ාමිෂ සතුටකින් අපට කටයුතු ජීවිතේ ගත ගන්නට පුළුවන්. මොකද අර වේදනාව කෙරෙහි, කයෙහි ඇති වෙන වේදනාව අල්ලාගෙන අපි දඟලලා ඉන්නේ. සිත නිදහස් වෙලා, සිත මදහත් වෙලා, සිත නිර්ාමිෂ ප්‍රීතියකටපත් කරලා අවශ්‍ය නම් සාමිෂ වශයෙන් හිනා වෙන්නට උනත් පුළුවන්. කයෙහි කවර වේදනාවක් ඇති වුණත්. එමනිසා මේක ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා ජීවිතේට. අප ඒක ක්‍රියාත්මක කරනවා බොහෝ විට. නිරන්තරයෙන්ම නිරුත්සාහයෙන් ක්‍රියාත්මක නොවන අවස්ථාවලදී අප ක්‍රියාත්මක වෙනවා දරුණු වේදනා හිතට කිසි දෙයක් එවිට බලපාන්නේ නැතුව අපිට හිත පවත්වන්නට පුළුවන්. මා ගැන මේ ප්‍රකාශයක් කළා නෙවෙයි, මාන්නයකට කියන්නට දෙයක් කළා නෙවෙයි. මේ පින්වත් අයට මේ ධර්මයේ ක්‍රියාත්මක කරන්නට පුළුවන් කියන එක ප්‍රකාශ කිරීමටයි අපි ඒක ප්‍රකාශ කළේ. එමනිසා කයට යම් කිසි දෙයක් දැකිලා මනාපමනාප ගතිය ඇති වෙනකොටම අන්න අර අදහස ගන්නවා මේක සාන්තයි, මේක ප්‍රණීතයි, උපේක්ෂාව කියලා. උපේක්ෂාව වහාම පිහිටනවා.
මේ සෑම එකකටම බුදුරජාණන් වහන්සේ උපමා දක්වමින් මේ ධර්මයේ විස්තර කළා. කාල වේලා වලට අනුකූලව ඒ සියලු විස්තර ඉදිරිපත් කිරීමට අපට අවකාශ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ තව කරුණු දෙකක් ප්‍රකාශ කළා. තව විනාඩි 15යි ධර්මයේ දේශනා කරන්න ඉතිරිලා ඇත්තේ. එම නිසා ඒ කරුණු දෙක ගැන ඉතා කෙටියෙන් දේශනා කරනවා. මේදී මේකෙද සීක ප්‍රතිපදාවක් සහ අසීක ප්‍රතිපදාවක් කියලා දෙකක් වෙන්නනවා. ඒ කියන්නේ සීක කියන්නේ රහත් වූ සෑම කෙනෙක් විසින්ම පිළිපැදිය යුතු ආකාරය. කතමංචානන්ද සීකෝ පාටිපදා මේ සම්බන්ධයෙන් වන සීක ප්‍රතිපදාව කුමක්ද? ඉදානන්ද බික්ඛුනා චක්ඛුනා රූපං දිස්සා උප්පජ්ජති මනාපං උප්පජ්ජති අමනාපං උප්පජ්ජති මනාපා මනාපං. ඇහැට රූපයක් දැකලා මනාපා මනාපාදී දේවල් ඇති වෙනවා. සෝ තේන උප්පන්නේන මනාපේන අමනාපේන මනාපා මනාපේන අට්ඨියති හරායති jigucchati අයං උච්චතානන්ද සේකෝ පාටිපදා. සේකෝ පාටිපදෝ මේකයි සේකයන් විසින් ක්‍රියාත්මක කරන්නට ඕන. මොකද්ද? ඇහැට රූපයක් දැකලා මනාප අමනාප ඇති වෙනකොටම ති උප්පන්නේන මනාපේන අමනාපේන ඒ උපම් මනාප අමනාපාදී දේවල් තුලින් දේවල් කිරේ අට්ඨියති හරායති jigucchati කලකිරීමටපත් වෙනවා, පිළිකුලටපත් වෙනවා. මේ කලකිරීම මේ පිළිකුල මේ දෙතිස් කුණප කොටස අරගෙන අත්තේ මස්නින්කායේ කේසාලෝමා කියන පිළිකුලක් නෙවෙයි. ඊට වඩා එහා තියෙන පිළිකුලක්. ඊට වඩා එහා තියෙන ගැඹුරු නිබ්බිදාවක්, කලකිරීමක්. මේ ඇහැට රූප දැකලා මේ ආකාරයෙන් සංස්කාර ගලා යෑමට ඉඩ දුන්නොත් මහා විශාල දුකකට අපිට පත්වන්නට සිදු වෙනවා. අපි මෙතෙක් සංසාරේ ගමන් කළා. දුකින් දුකටම පත් වුණා. සසරෙහිම ගිලුණා. තව දුරටත් මෙලෙසින්ම කටයුතු කරන්නට ගියොත් මේ විදිහටම ඉදිරියටත් අපි මේ සංසාර දුකේම නිමග්න වෙන්නට සිදු වෙනවා අපට. එම නිසා මේක නවත්තන්නට උන එක ගැන කලකිරලා එපා වෙනවා. අන්න එහෙම එපා වෙච්ච පුද්ගලයෙකුට පමණක් ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා කියලා උපේක්ෂාව සාන්තයි උපේක්ෂාව ප්‍රණීතයි කියලා මේක ධර්මයේ ක්‍රියාත්මක කරන්නට පුළුවන්. අපි ඇහැ කන නාසාදී ඉන්ද්‍රියන් තුලින් මෙවැනි සංස්කාර ගලා යන එක අභිනන්දනය කරනවා, ආස්වාද කරනවා, සතුටින් අල්ලා ගන්නවා. ඒ අල්ලා ගන්නකොට අට්ඨියති හරායති jigucchati නෙවෙයි, අභිනන්දති ආස්වාදේති වාගේ වචන කියන්නට තියෙන්නේ. අභිනන්දනය කරනවා, ආස්වාද කරනවා. එම නිසා අපි දැනගන්නට ඕන මේක කෙරේ කලකිරෙන්නට, අමනාප කෙරේ විශේෂයෙන්ම කලකිරෙන්නට ඕන. අපේ සිතේ අමනාප ඇති වෙනවට අපි කැමතිද? අපේ සිත තුළම අපි දුකක් ඇති කර ගන්නට අපි කැමතිද? අකමැති නම් ඒ අසතුට ඇති වෙනවට අකමැති වෙන්නට ඕන. කලකිරෙන්නට ඕන අසතුට ඇති. එම නිසා අසතුට වහාම කපා දමනවා, උපේක්ෂාව ඉදිරියට අරගෙන. මේක හරි ලස්සනට චටක්ක සූත්‍රයේ වැනි සූත්‍රවල හරි ගැඹුරින් දේශනා කරලා තියෙනවා. මට මතුවෙනවා අදහස් කරන්නට වේලාවක් නැහැ විස්තර. හොඳයි. මේක තමයි සීක ප්‍රතිපදාව. ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට, මනසට, විශේෂයෙන්ම මනසට අමු වෙන අරමුණු කෙරෙහි මේ දැනගන්නට ඕනේ මේ පිළිපදින්නට. අපිට නොඑක ආකාර බලාපොරොත්තු කඩ වෙනවා. අපේ අදහස් ඉෂ්ටවන්නේ. ඉතින් අපි පසුතැවිලි වෙනවා. ඒක අප පිළිගන්නට සූදානම් නැහැ. එවැනි තත්ත්වයක් ඇති වෙනකොටම සිත තුළ ඒතං සන්තං ඒතං පනීතං යද්දං පෙක්ඛා කියලා අපිට මෙනෙහි කරන්නට පුළුවන් නම් ජීවිතේ කවර මානසික ගැටලුවක් ආවත්, කවර ආකාර දුකකට පත් කරන මානසික ධර්මයක් අපේ සිත තුළ ජනිත වුණත් එහිදී අපේ සිත මැදහත් සබා ගන්නට පුළුවන් වෙනවා. මේක කොයිතරම්නම් දුරට ජීවිතයට උපකාර වන, මහෝපකාරී වන භාවනා ක්‍රමයක්ද කියලා දැන් කල්පනා කරන්න. නිවනට කොයිතරම් අපි සමීප වෙනවද කියලා බලන්න. එම නිසා මේ ධර්මයේ ජීවිතයට එකතු කරගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අරියෝ භාවිතින්ද්‍රිය. රහතන් වහන්සේ කෙනෙක් මේ தත්ත්වයටපත් වුණාට පසුව කටයුතු කරන ආකාරය මේ දේශනාව සම්පූර්ණ කිරීමට අවශ්‍ය නිසා එයත් ඉතා කෙටියෙන් කියන්න. කතංචානන්ද අරියෝ භාවිතින්ද්‍රියෝ හෝති. ආර්ය වූ භාවිතින්ද්‍රිය කියන්නේ මොකක්ද ආනන්ද? මේ ඉන්ද්‍රිය භාවනාවේ කොටසක්. ඉදානන්ද වික්ඛුනා චක්ඛුනා රූපං දිස්සා උප්පජ්ජති මනාපං උප්පජ්ජති අමනාපං උප්පජ්ජති මනාපා මනාපං. මේ ඇහැට රූපයක් දැකලා මනාපමනාපාදී ඇති වෙනවා. සෝ ඔහු සචේ ආකංකති. ඔහුට ඉතින් කැමැතිනම්
අපටික්කුලේ පටික්කුල සංඤී විරයන්ති පටික්කුල සංඤී තත්ත විහෙරති පටික්කුලේ අපටික්කුල සංඤී විරයන්ති අපටික්කුල සංඤී තත්ත විහෙරති පටික්කුලේච අපටික්කුලේච තදුභයං අබිනිවජ්ජිත්වා උපේක්ඛකෝ විහෙරති සතෝ සම්පජානෝති කත්ත උපේක්ඛකෝ විහෙරති සතෝ සම්පජානෝ. ඒ කියන්නේ ඇහැට කනට නාසයට දිවට ශරීරයට මනසට කවර අරමුණක් හමු වුණාට පසුව මනාප අමනාපාදී ඇති වුණොත් ඔහුට සෝ සතියේ ආකංකති කැමැතිනම් අපටික්කුලේ පටික්කුල සංඤී විහෙරයන්ති. අපටික්කුල කියන්නේ පිළිකුල් නොවන දේවල් වල පටික්කුල සංඤී විහෙරයන්ති පටික්කුල වශයෙන් විහෙරණය කිරීමට ඔහු තත් පටික්කුල සංඤී විහෙරති. ඔහු පිළිකුල දකිමින් වාසය කරනවා. අපි හිතමු උදාහරණයක් ලස්සන මලක් රෝස් මලක්. ඔහුට අවශ්‍ය නම් මේක පිළිකුල් ලෙසින් බලන්නට ඔහු පිළිකුල් ලෙසින් බලනවා. සතියේ ආකංකතේ පටික්කුලේ අපටික්කුල සංඤී විහෙරයන්ති තත් අපටික්කුල සංඤී තත් විහෙරති. ඊටාම දුකඳ ඊටාම පිළිකුල් දෙයක් සම්බන්ධයෙන් ඔහුට අවශ්‍ය නම් කිසිම පිළිකුලක් නැතුව ජීවිතේ මේ ඉන්නට අපටික්කුල සංඤී තත් විහෙරති. කිසිම පිළිකුලක් නැතුව ඔහු ඉන්නවා. ඔහුගේ සිත තුළ පිළිකුල ලස්සන කියන ඒවා ඒ වෙලාවට ක්‍රියාත්මක වන්නේ නැහැ. සෝ සතිය ආකංකතිය ඔහුට අවශ්‍ය නම් මේ ඉන්ද්‍රිය භාවනාව සම්පූර්ණ කළාට පස්සේ ඇතිවෙන ප්‍රතිඵලයයි මේ විස්තර කරන්නේ අරියෝ භාවිතින්ද්‍රිය කියලා. පටික්කුලං අපටික්කුලං තදුභයං අබිනිවජ්ජිත්වා. පටික්කුල අපටික්කුල කියන පිළිකුල් නොපිළිකුල් කියන දෙකම ඉක්මවා ගොස් උපේක්ඛකෝ විහෙරති සතෝ සම්පජානෝ සිහියෙන් හා නුවණින් යුතුව උපේක්ඛකෝ උපේක්ෂාවෙන් විහරණය කරන්න ඕනේ කියලා හිතනවා නම් තත් උපේක්ඛකෝ විහෙරති සතෝ සම්පජානෝ එතන උපේක්ෂාවෙන් වාසය කරනවා. අයං උච්චතානන්ද ආර්යසවිනී අරියෝ භාවිතින්ද්‍රියෝ හෝති. මෙයයි භාවිතින්ද්‍රිය தත්ත්වය. අර ඇහැ අන්ධ පුද්ගලයාගේ භාවිතින්ද්‍රිය නෙවෙයි. කනට ශබ්ද ඇහෙන්නේ නැති භාවිතින්ද්‍රිය නෙවෙයි. මේක තමයි தත්ත්වය. එහෙම කියලා බුදු පියාණන් වහන්සේ මෙලෙසින් අදාරනවා. දේශිතාකෝපනානන්ද ආර්යසවිනී අනුත්තරෝ ඉන්ද්‍රිය භාවනා. ආනන්දේ මම මේ අනුත්තර ඉන්ද්‍රිය භාවනාව ආර්ය විනී පවත්නා වූ මම දේශනා කළා. දේශිතෝ සයකෝ පාටිපදෝ දේකයන් විසින් පිළිපැදිය යුතු පාටිපදාවත් මම දේශනා කළා. සීකෝ අරියෝ භාවිතින්ද්‍රියෝ භාවිතින්ද්‍රිය ඇති ආර්යයන්ගේ ප්‍රතිපදාවත් මම විස්තර කළා. යංකෝ ආනන්ද සත්තාරා කරණීයං ශාවකානං හිතේසිනා අනුකම්පකේන අනුකම්පං උපාදාය පතංගෝ ධම්මයා. යම් කිසි ශාවකමේ යම් කිසි ශාස්ත්‍රවරයෙක් විසින් ශ්‍රාවකයන් කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් යම් දෙයක් කරන්නට ඕන නම් ඒ දේ කතංගෝ ධම්මයා උඹලා වෙනුවෙන් මම කරලා තියෙන්නේ. ඒ තානි ආනන්ද රුක්ක මූලානි තානි සංඥාගාරානි ජහතානන්ද මාපමාදත්ත මාපච්ඡා විප්පටිසාරිනෝ අහවත අයම්බෝ අම්හකං අනුශාසනේ. මෙන්න ආනන්ද රුක්ක මූලයන් දස්මුල්. මෙන්න ආනන්ද ශුන්‍යාගාර හිස් ගෙවල් හිස් ශූන්‍ය ස්ථාන ජහතානන්ද ආනන්ද භාවනා කරන්න. මහපච්චා විප්පටිසාරිනෝ අහුවත් පසුව විපරිසර වන්නට එපා. පසුව පශ්චාත්තාප වන්නට එපා. අයම්බෝ අම්මහකං අනුශාසනී. ඒකයි මම ඔබලාට කරන අනුශාසනාව. ඒ ආකාරයෙන්ම මේ පින්වත් අයටත් මේ පාදය අපත් කියනවා. මේ ඉන්ද්‍රිය භාවනාව එදිනෙදා ජීවිතයට එකතු කරගන්න. මෙවැනි ශූන්‍යාකාර වැනි ස්ථාන වලට පැමිණෙන්න. ජහායත භාවනාවක නිරත වන්න. මා පච්චා විප්පටිසාරිනෝ අහුවත් පසුතැවිලි නොවන්න. මෙහෙම පසුතැවිලිලා භාවනාවෙන් ඈත් වෙලා මාකන්දි දුක්ඛ මිදන්දි දහයමාන ගිනිගෙන දැවෙනකොට දුක කියලා කෑ ගහන්නට එපාන. භාවනාවක නිරත වෙලා මේ ඉන්ද්‍රිය භාවනාවෙන් හරි කවර භාවනාවක් හරි කරලා මේ ඉන්ද්‍රිය භාවනාව විශේෂයෙන්ම ඉදින්දා ජීවිතයට එකතු කරගෙන නිවන් මඟ ගමන් කරලා අන්තිමේදී අර බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි අරියෝ භාවිතින්ද්‍රියෝ තත්වයට භාවිතින්ද්‍රිය ඇති වඩන ලද ඉන්ද්‍රිය ඇති ආර්ය ස්වરૂපයට අරහත් ස්වરૂපයට පත් වීමට උත්සුක වෙන්නටය උනන්දු වන්නටය කියලා අපත් මේ අයගෙන් ඉල්ලා සිටිමින් මේ දේශනේ මෙතනින් නිම කරනවා. කාල වේලාව අවසන් නිසා මේ දක්වා මේ පින්වත් අය
මේ ධර්මය ශ්‍රවණය කිරීමෙන් අත් වූ කුසලයේ හේතුවෙන් ඒකාන්ත වශයෙන්ම මේ පින්වත් සෑම දිනාටම නිර්වාණයම සාක්ෂාත් වේවා, නිර්වාණයම අවබෝධ කර ගැනීමේ ශක්තිය වාසනාව උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. සෑම දිනාටම නිවන් සුව මාර්ගපත් වේවා.